හරි අපි අද කතා කරමු measures ගැන ස්ටැටිස්ටික් වල භාවිත වන measures එහෙම නැත්නම් යම්කිසි දත්ත එකතුවක් ගත්තාම මේ දත්ත ගැන අදහසක් ලබා ගන්න අපිට භාවිත කරන්න පුළුවන් දේවල් කීපයක් තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. මේක ප්‍රධාන වශයෙන්ම තියෙනවා කොටස් දෙකක්. ඒතකොට මේ කොටස් දෙක තමයි එකක් තියෙනවා මේ measures in central tendency එහෙම නැත්නම් measures of location කියන එක. මෙතෙන්දී කතා කරන්නේ ඇත්තටම මේ දත්ත සමස්තයම නිරූපණය කරන්න පුළුවන් විදිහේ තනි අගයන් ගැන. එතකොට ඊට අමතරව තව එකක් තියෙනවා measures in dispersion. ඒ කියන්නේ දත්ත පැතිරීම කොහොමද පැතිරලා තියෙන්නේ කියන එක ගන්න පාවිච්චි කරන දේවල්. හරි. එතකොට අපි මේ පැත්ත දැනට කතා කරන්නේ නැහැ. ඊට කලින් අපි මේ පැත්ත කතා කරලිමු. මේ පැත්තේ අපි කතා කරන දේවල් කීපයක් තියෙනවා. mean, weighted mean, median, mode වගේ දේවල්. ඉතින් මේවා කොහොමද කතා කරන්නේ? ඉතින් අද වීඩියෝ එකේදී අපි මෙතන මේ mean සහ weighted mean ගැන කතා කරමු අනිත් ඒවාට යන්න කලින්. එතකොට අපි කොහොමද මේ mean එක weighted mean මොනවද මේ කියන්නේ කියන එක දැන් බලමු. ඔව් mean එහෙම නැත්නම් අපි arithmetic mean කියලාත් කියනවා. මේක අපි කියන්නේ average එක. ඉතින් average කිව්වහම අපි දන්න මොකද්ද කියලා මේ. අපි සාමාන්‍ය අගය කියලා හොයන්නේ. ඒකම තමයි mean කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් පන්තියක සිටින සිසුන්ගේ ලකුණු සාමාන්‍ය. එහෙම නැත්නම් ක්‍රීඩකයෙක්ගේ තරඟවල ලකුණු සාමාන්‍ය. ඔය වගේ දේවල් පාවිච්චි කරනවා average කියන එක. එතකොට ඒකම තමයි mean කියලා හඳුන්වන්නේ. ඉතින් අපි ඔක දන්නවා කොහොමද හොයන්නේ කියලා. තියෙන අගයන් ටික එකතු කරලා එන උත්තරය තියෙන අගයන් සංඛ්‍යාවෙන් බෙදන එක තමයි අපි කරන්නේ. ඉතින් එහෙමනම් අපිට මේක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අපිට සංඛ්‍යා n ප්‍රමාණයක් තියෙනවා. n ප්‍රමාණයක්. එතකොට මේ සංඛ්‍යා ටික අපිට x1, x2, x3, x4 ඔය විදිහට xn දක්වා ගියා කියමු. n දක්වා තියෙන සංඛ්‍යා ප්‍රමාණය. එතකොට අපි දන්නවා ඇවරේජ් එක හොයන්න නම් ওই ටික එකතු කරලා සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදන්න ඕනේ කියලා. ඉතින් එකට එකතු කරනවා කියන්නේ මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔය ටික එකට එකතු කරලා අපි බෙදනවා සංඛ්‍යා ප්‍රමාණය n කියන අගයෙන්. එතකොට ඔය විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි දන්න ඕකේ මොකද්ද මේ එකතුව x වල 1 සිට n දක්වා x වල එකතුව අපිට සිග්මා වලින් පෙන්වන්න පුළුවන් කියලා දන්නවනේ. සිග්මා x. ඒ කියන්නේ x වල එකතුව x අගයන් වල එකතුව. කොට 1 සිට n දක්වා කියන එක උතන ලියලා නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. සිග්මා වලින් කියන්නේ එකතුවක් කියන එක. එකතු කළා තියෙන සංඛ්‍යා ප්‍රමාණය ඒ කියන්නේ n ගෙන් බෙදනවා කියන එක තමයි අපි අරගන්නේ. එතකොට මේකේ අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඕක අපි සාමාන්‍ය හඳුන්වන්න ගන්න සංකේතය තමයි x bar කියන එක. කියන්නේ x bar කියන්නේ x අකුර ලියලා ඒ අකුරට උඩින් පොඩි කෙටි ඉරක් ගහන එක. ඒක අපි හඳුනන්නේ x bar කියලා. එතකොට ඕක කියා. එහෙනම් x bar වලින් තමයි අපි mean කියන එක නිරූපණය කරන්නේ. එතකොට මේ විදිහට සංඛ්‍යා n ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටික අපිට මෙහෙම එකතු කරලා තියෙන සංඛ්‍යා ප්‍රමාණය හෙවත් n ගෙන් බෙදුවහම x වල එකතුව සිග්මා x වලින් කියන්න පුළුවන්. බෙදුව n ගෙන් අපිට ලැබෙනවා x bar හෙවත් අපිට අවශ්‍ය mean එක. ඉතින් ඒක 아무තු දෙයක් නෙමෙයි. සංඛ්‍යා ටික එකතු කරලා ඇවරේජ් එක හොයනවා කියන එකනේ. අපි ඒක කරන්න දන්නවා. එතකොට උදාහරණයකට ගන්න පුළුවන් මේ මෙතන දීලා තියෙන සංඛ්‍යා එක පේලිය ওই සංඛ්‍යා ටික එකතු කරලා බෙදන්න ඕන සංඛ්‍යා ප්‍රමාණයෙන්. ඒක මම මෙතන කරලා තියෙනවා x bar සමානයි මම සංඛ්‍යා ටික එකතු කරද්දි මම
අඩු එකේ ඉඳලා වැඩි පෙළ වලට තමයි මේක ලියලා තියෙන්නේ. ওই සංඛ්‍යා ටිකමයි. ඉතින් එකතු කරා සංඛ්‍යා ඔක්කොම තියෙනවා 10ක් උතන. එතකොට එකතු 128 බෙදීම 10 කියලා එනවා. එහෙනම් x බාවලා ගේනවා අපිට 12.8ක්. ඒ කියන්නේ මේ තියෙන සංඛ්‍යා 10 සාමාන්‍යගේ තමයි ඔය ආවේ. එතකොට x බාර් එහෙම නැත්නම් සාමාන්‍යගේ මීන් එක. හරි. එතකොට එහෙමනම් අපිට මේ කොටු කරලා පෙන්නලා තියෙන සූත්‍රය තමයි මීන් එක හොයන්න ගන්නේ නම්බර් සෙට් එකකට. සංඛ්‍යා ටික එකතු කරා සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදුවා. හරි. දැන් මෙන්න මේ වගේ අන්ගෲප් ඩේටා සෙට් එකක් තියෙනවනම් මොකක්ද අපි කරන්නේ? ඒත් මේ තියෙන අපි අර කලින් හදපු ගානකම ඩේටා සෙට් එකක් තමයි. දැන් මේක අපි කොහොමද කරන්න ඕනේ? ඉතින් මේක අපි මීන් එක හොයන්න නම් මේ සංඛ්‍යා ඔක්කොම එකට එකතු කරලා බෙදන්න ඕන තියෙන සංඛ්‍යා ප්‍රමාණයෙන්. කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙන්න මේ විදිහට අපි කරන්න ඕන මොකද්ද? 3 ධන 0 ධන 1 ධන 2 ධන ආපහු 1 ධන 1 ධන ඔය විදිහට මේ සංඛ්‍යා එකතු කරන් යන්න ඕන. තියෙන සංඛ්‍යා ප්‍රමාණයත් අරන්. ඉතින් එහෙම කරලා තියෙන සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදුවහම අපි දන්නවා මීන් එක එනවා කියලා. හරි. ඒ විදිහට කරන එක අපිට මෙහෙම කරන්න පුළුවන්. මොකද්ද? අපි ඔය සංඛ්‍යා වලින් ෆ්‍රීකවන්සි ටේබල් එක හදාගෙන තියෙනවා. මේ කලින් හදපු එකක් මම මේක අරගත්තා. එතකොට අපි දන්නවා මොකද්ද? අර අපිරිවෙලට තිබිච්ච සංඛ්‍යා ටික මොකද උනේ? මේකේ අපි හදාගත්තා බිඳුවේ ඒව තියෙනවා 4ක්. එකේ ඒවා 13ක්, දෙකේ ඒවා 22ක්, තුනේ ඒවා 7ක්, හතරේ ඒවා 3, පහේ ඒවා 1ක් තියෙනවා කියලා අපි ඔන්න හදාගත්තා. ඉතින් ඔය ටික අපිට එකතු කරනවා නම් මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙන්නේ. බිඳුවේ ඒවා 4ක් තියෙනවා. එතකොට අපිට මේක මේ විදිහට යන්නේ කරන්න වෙන්නේ. බිඳුවේ ඒවා ඉන්නම් එන්නේ නැහැ. බිඳුවේ ඒවා 4ක්. අගයට වෙනසක් වෙන්නේ නැහැ. ඊට එකේ ඒවා 13ක්. ඔය විදිහට එකේව 13ක් එන්න ඕන. ඊට පස්සේ එන්න ඕන මම හිතා එකේව 13 කියන උච්චර විතර වගේනේ. ඊට පස්සේ දෙකේ ඒවා 22ක් එන්න ඕන. ඔහොම එකතු කරන් යන්න ඕනේ. දැන් අර මේ කරලා තියෙන්නේ තියෙන සංඛ්‍යා ටේබල් එකකට ගත්තාම මොකද වෙන්නේ? අපිට අර බිඳුවේව එක කීයක් තියෙනවද එකේව කීයක් තියෙනවද වෙන වෙනම බලා ගන්න පුළුවන් එකතු කරන් යන්න පුළුවන්. ඉතින් ඕක කොහොම කරනවට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් මොකද්ද? ಗುಣ කරන්න. කොහොමද? එකේව 13 කියන්නේ එක් වරක් 13. දෙකේව 22ක් එකතු වෙනවා කියන්නේ දෙවරක් 22. එහෙනම් අන්නේ ක්‍රමේ පාවිච්චි කරලා අපිට පුළුවන් මොකද්ද? මේ වැඩේ කරගන්න. එතකොට එහෙමනම් අපි කරන්නේ මොකද්ද? අදාළ ඩේට් එකයි ඒකෙන් ෆ්‍රීකවන්සි එක කොච්චර අධි තියෙන එකයි ಗುಣ කරනවා. එතකොට එන බිඳුවේව 4යි කියනකොට බිඳුවරක් 4. එකේව 13ක් තියෙනවා කියනකොට එක්වරක් 13. දෙකේව 22ක් කියන්නේ දෙවරක් 22. ඔන්න විදිහට හොයාගන්න ඒවා තුනේව 7ක්. ඒ කියන්නේ තුන් වරක් 7. ඔන්න විදිහට අපි හදා ගන්නවා 4 වරක් 3 5 වරක් 1. ඔය විදිහට හදාගත්තාම බලන්න බිඳුව වරක් 4 බිඳුවයි 1 වරක් 13 13යි දෙවරක් 22 44යි 3 වරක් 7 21යි. ඔය විදිහට අපිට මේ අගයන් ටික අරගෙන එකතු කරන්න පුළුවන්. ඒ වගේම දත්ත ටික ගත්තාම මෙතන ඔක්කොම දත්ත 50ක් තියෙනවා කියලා එනවා.
50 කියන්නේ තියෙන ඔක්කොම දත්ත ගාන. එතකොට ඔය විදිහට ගත්තාම අපිට අන්තිම උත්තරේ ගන්න පුළුවන් මේ 95 එකතුව දත්ත ගාන 50යි. බෙදුවහම 1.9 කියලා අපිට මේ අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි ඕක අරගත්තේ කොහොමද? අපි ගත්තේ හැමතිස්සෙම යම්කිසි තැනක අගය ඒකේ අදාළ ෆ්‍රීකවන්සි එකෙන් ගුණ කරලා දැන් 0.4 මෙතන දාගත්තා පළවෙනි එකට අදාළව. එතකොට අපිට මොකද්ද අගයයි අදාළ ෆ්‍රීකවන්සි එකයි. එතකොට අපි මේ අගයන් ටික මම ගත්තොත් x කියලා සහ ෆ්‍රීකවන්සි ටික f කියලා ගත්තොත් ওই දෙකේ ගුණිතය අපිට ලියන්න පුළුවන් fx විදියට. fx විදියට ලියුවා. එතකොට පළවෙනි දත්තයට අදාළව ගත්තොත් f1 x1 ඊට පස්සේ අපි දෙවනි දත්තෙන් ගත්තොත් f2 x2. ඉතින් ඔය විදිහට දත්ත තියෙන තරමකට අපිට ඕක ලියන් යන්න පුළුවන්. එතකොට ඔන්න විදිහට ලියලා එහෙමනම් අපිට f1 x1 වලින් මෙන්න මේ තියෙන f1 x1 f2 x2 ඔන්න ඔය ටික තමයි එකතු කරලා තියෙන්නේ. මේ f1 x1 කියන්නේ පළවෙනි දත්තයට අදාළව ෆ්‍රීකවන්සි එකේ අගයේ ගුණිතය. ඊට පස්සේ දෙවනි එක ගත්තොත් දෙවනි දත්තයට අදාළව අගයයි ෆ්‍රීකවන්සි එකයි ගුණ කරලා අපිට f2 x2 කියලා ගන්න පුළුවන්. ඒ විදිහට තුන්වෙනි හතරවෙනි මේ විදිහට අරන් තියෙන තරමක් ඒ කියන්නේ n දක්වා ඕනම සංඛ්‍යාවක් කියන එක n දක්වා අපිට ගත්තොත් මොකද වෙන්නේ? උඩ ඒ අගයන් ටික ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ අගය මෙතන මුළු දත්ත සංඛ්‍යාව 50යිනේ. ඒකම තමයි මේ ෆ්‍රීකවන්සි තීරුවේ එකතුව වෙන්නේ. මොකද දත්ත ප්‍රමාණය තමයි මේ කියන්නේ 0.4ක් 1.13ක්. එතකොට ඔය ඔක්කොම එකතු වුණාම 50යි මෙතන එන්නේ. එතකොට ඒක හින්දා දත්ත ප්‍රමාණය ගන්න පුළුවන් කොහොමද? ෆ්‍රීකවන්සි තීරුව f1 f2 ඒ කියන්නේ f1 කියන්නේ මේ ෆ්‍රීකවන්සි එක, f2 කියන්නේ මේක, f3 කියන්නේ මේක. ඒව එකතු කරලා යටපේලි හදා ගන්න පුළුවන් fn දක්වා තියෙන. එතකොට අපිට මෙන්න මේ කොටු කරලා තියෙන විදිහේ සූත්‍රයක් ගන්න පුළුවන් අවශ්‍ය මීන් එක හොයන්න. දැන් ඕක අපි කරේ කොහොමද? මේ තියෙන විදිහට අගයන් ගුණ කර කර ඔය සූත්‍රෙන්නේ. ඉතින් මේක ඊට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් කොහොමද? ලේසියෙන් නෙමෙයි මේ සුළු කිරීමම තමයි කරන්න ඕනේ. හැබැයි මේ විදිහට සූත්‍රය ලියලා ආදේශ කරනවට වැඩිය ලේසියෙන් අපිට කරන්න පුළුවන් කොහොමද? මෙන්න මේක බලන්න. අර තියෙන ටේබල් එකම තමයි ගත්තේ. මේකේ ගන්නවා x කියලා ගන්නවා number of pens ටික, f කියලා ගන්නවා frequency එක. අපි කොහොමද කරේ අර 0.4 1/13 ඔය ටිකනේ කරේ. ඒ ගුණිතය f සහ x තියෙන හින්දා fx කියලා ගුණිතයක් අරන් අලුත් කොලම් එකක් ගහ ගන්නවා. එතකොට 0.4 බිඳුවයි 1/13 13යි 2 22 44යි 3 21යි 4 3 12යි. ඔන්න fx තීරුවක් සම්පූර්ණ කරගන්න පුළුවන්. කොට 5 1 5යි විදියට මේ තියෙන ගුණිතය මේ සංඛ්‍යා දෙකේ ගුණිතය අපි ඔහොම හදාගත්තා. හරි. එතකොට ඔහොම හදාගත්ත එකේ දැන් අපි දන්න ඕනේ එතකොට පළවෙනිම
එකට අදාළව f මේකයි x මේකයි. එතකොට fx පළවෙනි එකට අදාළව ගත්තොත් f1 x1 කියන්නේ ඕක. ඊට පස්සේ අපි දෙවැනි එකට අදාළව f මේකයි x මේකයි. එතකොට ඒක f2 x2 කියලා ගන්න පුළුවන්. ඕකනේ සූත්‍රේ ගත්තේ ඔහොමනේ. දැන් අපි fx තීරුව හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? f1 x1 කියන්නේ මොකද්ද? පළවෙනි එකේ මේ fx ගුණිතය. f2 x2 කියන්නේ මොකද්ද? දෙවැනි එකේ fx ගුණිතය. ඒ ඔය විදිහට අපිට තියෙන ධර්මයකට ලියන් යන්න පුළුවන්. හරි ලියන් ගියොත් අපි දන්නවා ඉතින් කලින් උතාවේ 95/50. එතකොට හරි අපිට මේ අගය මෙන්න මෙතන ආපු අගය අපිට කියන්න පුළුවන්. ඕක බෙදීම මේක තමයි අපි ගත්තේ. ඉතින් මේ සූත්‍රය තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන මේක අපිට කියන්න පුළුවන් මොකද්ද? fx තීරුවේ එකතුව කියන එක සිග්මා fx කියලා. ওই විදියට. ඒ වගේම මෙතන f තීරුවේ එකතුව සිග්මා f කියලා. එතකොට එහෙනම් අන්න ඒ දෙක අපිට ආදේශ කරන්න පුළුවන් කොහොමද? මේ තියෙන අගය උඩට එනවා, මේ තියෙන අගය යටට එනවා. එතකොට එහෙනම් කරන් තියෙන්නේ දත්තය ෆ්‍රීකවන්සි එකෙන් ගුණ කරලා අපි fx තීරුවක් හදා ගන්නවා. fx තීරුවේ එකතුව බෙදනවා f තීරුවේ එහෙම නැත්නම් ෆ්‍රීකවන්සි තීරුවේ එකතුවෙන්. අන්න අපිට ලැබෙනවා මීන් එක. ඕක තමයි කරන්න තියෙන්නේ. එතකොට ඕකම සූත්‍රය අපිට මේ මෙතන ගන්න පුළුවන් මොකද්ද? n කියලා දාන්නේ සංඛ්‍යා ප්‍රමාණය. ඒක මේකම තමයි ෆ්‍රීකවන්සි තීරුවේ එකතුවම තමයි. ඉතින් එකම සූත්‍රේ. කියන්නේ අර දිගට ලියපු සූත්‍රේ ওই විදිහට කෙටි කරලා ගන්න පුළුවන්. fx තීරුවේ එකතුව fx ගුණිතයනේ. ඒ ටික එකතු කර ගියාම සිග්මා fx බෙදනවා f තීරුවේ එකතුව. ඒ කියන්නේ f1 f2 f3 විදිහට එකතු කරන් යන ටික කියන්නේ සිග්මා f කියන එකෙන්. ඉතින් ඕක තමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට x බා එහෙම නැත්නම් මීන් එක කොහොම හොයන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි සාම්පල් සහ පොපියුලේෂන් කියලා කතා කරානේ. එතකොට ඔය සූත්‍රෙම තමයි මේ තියෙන්නේ. කලින් කතා කරපු එකමයි. එතකොට සාම්පල් එකක අපි x බා එහෙම නැත්නම් මීන් එක ගත්තා. ඉතින් අපි දන්නවා තියෙන data ටික x කියලා ගත්තොත් data පළවෙනි data එක x1 දෙවෙනි data එක x2 ඔය විදියට x3 කියලා n ප්‍රමාණයක් සිම්පල් n ප්‍රමාණයක් දක්වා දත්ත තියෙනවා. ඒ ටික එකතු කරලා මුළු දත්ත ගාන අරන් ඒකෙන් බෙදනවා. ඒ කියන්නේ සිග්මා x බෙදීම n කියලා ගමුකෝ. n කියන්නේ සාම්පල් එකේ තියෙන දත්ත ප්‍රමාණය. එතකොට ඕක අපි x බා කියලා කියනවා. ඉතින් සාම්පල් එකක් කියන්නේ යම්කිසි කොටසකට අපි පරීක්ෂණය කළේ ඒකෙන් පොපියුලේෂන් එක. ඒ කියන්නේ සමස්තය ගැන අදහසක් ගන්නවා කියන එක අපි කිව්වේ. පොපියුලේෂන් එකටත් ඕකම තමයි අදාළ වෙන්නේ. සාමාන්‍ය පොපියුලේෂන් මීන් එකට අපි පාවිච්චි කරන වෙනම සංකේතයක් තියෙනවා mu. හරිද? ඒ කියන්නේ මේක ග්‍රීක් ලෙටර් එකක් තියෙනවා mu කියලා. mu තමයි පාවිච්චි කරන්නේ. එතකොට සූත්‍රය එකමයි. ඉතින් මෙතන දාලා තියෙන කැපිටල් N මොකද එකම දේ සාම්පල් එකේ ප්‍රමාණයම නෙමෙයිනේ පොපියුලේෂන් එකේ තියෙන්නේ. මෙතන කැපිටල් N කියන්නේ එතකොට පොපියුලේෂන් එකේ තියෙන ප්‍රමාණය කියන එක. හරි. එතකොට ඔය විදිහට අපිට මීන් එක හොයන්න පුළුවන්. හැබැයි ඔය කරේ වෙන වෙනම තිබ්බ ඩිස්ක්‍රීට් data වලට. ඒ කියන්නේ අන්ගෲප් data වලට. දැන් අපි බලමු කොහොමද group data වලට මේක කරන්න කියලා. දැන් group data ගත්තොත්
මේකත් අර අපි කලින් ගානක් හදන්න ගත්ත data set එක. අපි මේක තිබ්බ data set එකෙන් අපි class interval හදාගෙන frequency හදලා table එකක් හදාගත්තා. දැන් මෙහෙම තියෙනවා. දැන් තනියගයක් තිබුණා නම් මොකද උනේ? තනියගයක් තිබ්බනම් අපිට මේ පැත්ත x කියලා ගත්තා. ඒ කියන්නේ මේ ටික x කියලා අරන් frequency එක f කියලා අරන් fx තීරුවක් ගුණ කරලා හදන්න තිබුණා. ඒකනේ කරේ. හැබැයි දැන් තියෙන group විදියට 100 ඉඳලා 104 වෙනකම්. 105 ඉඳලා 109 වෙනකම්. එතකොට මේ පැත්තේ x කියන එක තනියගයක් විදිහට නැත්තම් ගුණ කරන්න බෑනේ. පරාසයක් තියෙන. පරාසයක් ගුණ කරනවා කියන්න බෑනේ අපිට. ඉතින් මෙහෙම කරන්න බෑ මේ group data වලදී. එතකොට හැබැයි ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි කලින් කරලා තියෙන දෙයක් මොකද්ද? group වලට අපිට ගන්න පුළුවන් mid point. කොහොමද? අපි mid point හොයාගෙන තියෙනවනේ කලින් 100යි 104යි කියන ඉන්ටර්වල් එකට අදාළව. ඒ කියන්නේ මේ ලිමිට් දෙක 100 සහ 104 එකතු කරලා දෙකෙන් බෙදන එක කරන්නේ. 102 කියලා ඔන්න mid point එක අපි හොයාගෙන තියෙනවා. එතකොට අන්නේ mid point අපිට දැන් අරගන්න පුළුවන්. හරි. එතකොට අපි frequency f කියලා ගත්තොත් සහ mid points ටික අපි ගන්නවා xm කියලා. එතකොට මේ දෙකේ ගුණිතය අපිට f ගුණ කිරීම xm fxm කියලා තීරුවක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද අපි කරන්නේ? අපි මෙතන කරන්නේ දෙවරක් 102 අන්න උත්තරේ 204 කියලා ගන්න. ඒ කියන්නේ frequency එක අදාළ interval එකේ mid point එකෙන් ගුණ කරනවා. එතකොට f සහ xm ගේ ගුණිතය තමයි ගන්නෙ. එතකොට මෙතන 8 වරක් 107. එතකොට මේක අපිට ගන්න පුළුවන් 18 වරක් 112. එතකොට මම මේ ටික කලින් සුදු කරලා දාගත්ත මේකට 13 වරක් 117. ඔය විදියට යනවා. එතකොට අපිට අන්තිමේදී එනවා මොකද්ද? මෙන්න මෙතනින් ගන්න පුළුවන් මේ එකතුව. එතකොට ඒ වගේම තියෙන දත්ත ප්‍රමාණය කියන්නේ ෆ්‍රීකවන්සි කියන ටිකේ එකතුව. එතකොට අපිට මීන් එක හොයන්න පුළුවන් කොහොමද? x bar සමානයි 5710 දත්ත ප්‍රමාණය 50 ආවේ. එහෙනම් 5710 බෙදීම 50 අපිට උත්තර එනවා 114.2 කියලා. හරි. ওই විදිහට තමයි අපි හෙව්වේ. ඉතින් මේකේ එහෙමනම් අපි මොකද කරේ? මේ තීරුව f xm ගුණිතය f සහ xm ගේ ගුණිතය. එහෙනම් ඒ තීරුවේ අන්තිම එකතුව කියන එක අපිට ගන්න පුළුවන් කොහොමද? සිග්මා f xm කියන එක. f.xm කියන්නේ f සහ xm ගේ ගුණිතය කියන එක. එහෙනම් ගුණිත ටිකේ එකතුව තමයි මෙන්න මෙතෙන්ට එන අගය තමයි ඔය සිග්මා දැම්මහම කියන්නේ. යටට එනවා මොකද්ද? f තීරුවේ එකතුව. ඒ කියන්නේ මේ 50 කියන අගය f තීරුවේ එකතුව කියන එක අපිට සිග්මා f වලින් කියන්න පුළුවන්. මොකද අපි සිග්මා වලින් කියන්නේ එකතුව කියන එක දන්නවනේ. එහෙනම් ඔන්න ඔය සූත්‍රය හදා ගන්න පුළුවන්. ඉතින් සිග්මා f වෙනුවට ෆ්‍රීකවන්සි ටික එකතු වෙනුවට ඕනනම් දත්ත සංඛ්‍යාව n කියන එක එකම තමයි දාගන්න පුළුවන්. ඉතින් ඔය සූත්‍රයෙන් අපිට group frequency table එකක අදාළ mean එක හොයන්න පුළුවන්. එතකොට ඔය mean එක එහෙම නැත්නම් average එකකින් හොයන්නේ මොකද? කියන්නේ මේ සමස්ත තියෙන දත්ත ටිකේ සාමාන්‍ය අගය විදිහට ගන්න පුළුවන් එක. එතකොට ඔය විදිහට අපි එහෙමනම් mean එක හොයන්න දන්නවා. ඒ කියන්නේ සංඛ්‍යා ටික එකතු කරලා සංඛ්‍යා ප්‍රමාණය බෙදීම තමයි කරන්නේ. ඒක එතකොට
අන්ගෲප් විදියට තියෙන ඩිස්ක්‍රීට් ඩේටා සෙට් එකකට කරන්නත් දන්නවා. මේ වගේ ගෲප් ඒ කියන්නේ ක්ලාස් ඉන්ටර්වල් වලට බෙදපු ඩේටා සෙට් එකකට හොයන්නත් දන්නවා දැන් අපි. ඕක තමයි මීන් කියලා කියන්නේ. හරි. ඊට අමතරව තව එකක් තියෙනවා අපිට weighted mean කියලා එකක්. එතකොට මේ weighted mean කියන එක ගන්නෙ මොන වගේ අවස්ථාවටද? හරි. එතකොට මෙතන මේ දත්ත ටික බලන්නකෝ. දැන් මෙතෙන්දී අර mean කියන එක අච්චරයි. ඒක ඉවරයි. මේ weighted mean. මේ තියෙන්නේ මමම තමයි දෙන්නම මෙතන සබ්ජෙක්ට් 3කට ගත්තු මාක්ස්. පුද්ගලයෝ දෙන්නෙක්. හරි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකේ මේක අපි යොදාගන්නේ මේ දිල්ෂාන් කියන කෙනයි මදුරංග කියන කෙනයි දෙන්නෙක් කියලා. එතකොට ඔතන ඔය දෙන්න මේ විෂයන් 3කට ලබාගත්තු ලකුණු. මේක මොකක් හරි ජොබ් ඉන්ටර්විව් එකක් වගේ දෙයක් කියලා හිතමු. එතකොට මේකේ මොකද වෙන්නේ? දැන් වඩාත් හොඳ කෙනා හොයන්නේ කොහොමද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි තෝරගන්නේ. එතකොට දැන් මේකේ තියෙන විදියට මේ මැත්ස් වලට ගත්තු ලකුණු ප්‍රමාණය, ඉංග්‍රීසි වලට, සිංහල වලට ගත්තු ප්‍රමාණය මෙතන තියෙනවා. එතකොට බලන්න ටෝටල් එකෙන් සමානයි. දෙන්න විෂයන් වලින් ගත්තු ප්‍රමාණය වෙනස්. හැබැයි දෙන්නගෙම මුළු ලකුණු ප්‍රමාණය සමානයි. එතකොට අපි සාමාන්‍ය කියලා ගන්නෙ මොකද්ද? මේ ටෝටල් එක. එතකොට විෂයන් 3ක් තියෙන නිසා 3ෙන් බෙදනවා. එතකොට ටෝටල් එක සමානයි කියන්නේ ඇවරේජ් එකත් කොහොමද සමානයි. එතකොට විෂයන් 3 ගත්තාම විෂයන් 3ට ගත්තු ලකුණු 192යි. එහෙනම් ඇවරේජ් එකක් විදිහට ලකුණු 64ක් තමයි මෙයාලට තියෙන්නේ. දැන් මේ දෙන්නම සමාන නම් දෙන්නගෙන් කෙනෙක් තෝරගන්නේ කොහොමද? මොනවා හරි දෙයක් සඳහා. අන්න එතෙන්දී මේකෙන් තීරණය කරන්න අමාරුයිනේ. අපිට මේකම විතරයි තීරණය කරන එකම නිර්ණායකය කියලා. එතකොට අපි මොනවා හරි අපි ජොබ් එක සඳහා නම් ගන්නේ අන්න එතෙන්දී එයාගේ වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නේ මොන විෂයටද? අන්න ඒක තීරණය කරන්න පුළුවන් නේ ආයතනයේට. ඉතින් අන්න එතකොට ඒකට බර තැබීමක් කරනවා. හරිද? ඒ බර අනුව තමයි දැන් කරන්නේ. නම් මොකද්ද කරන්නේ? බලන්න මේ විෂයන් වලට බර තැබීමක් කරලා තියෙනවා. මැත්ස් වලට 3යි, ඉංග්‍රීසි වලට 2යි, සිංහල වලට 1යි කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ weight කියලා එකක් අපි ගන්නවා. එතකොට ඒ කියන්නේ මේකට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මැත්ස් වලට හොඳ කෙනෙක්. නම් ඒකට වැඩි බර තැබීමක් ගන්නවා. ඊට පස්සේ ජොබ් එකට ඉංග්‍රීසි ඕන හින්දා ඉංග්‍රීසි වලටත් බර තැබීමක් කරනවා ටිකක් වැඩිපුර. සිංහල වලට අඩුවෙන් දාලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ අපි බර තැබීම එතකොට මේක කැමති යගයන් දෙන්න පුළුවන් බර විදියට. එතකොට බර කියන එක ගත්තොත් අපි මෙතන දීලා තියෙන්නේ සිංහල වලට එකක් දුන්න නම් ඒ වගේ දෙගුණයක් ඉංග්‍රීසි වලට දීලා තියෙනවා. තුන් ගුණයක් මැත්ස් වලට දීලා තියෙනවා. ඒ කියන්නේ මැත්ස් තමයි මෙතන මැත්ස් හොඳ කෙනා තමයි මෙතෙන්දි වැඩිපුරම සලකන්නේ. අන්න එහෙම. එතකොට අනිත් ඒවාත් බලනවා. හැබැයි අනිත් ඒවාත් මැත්ස් වලට 100ම තිබුණත් අනිත් දෙක නැත්තම් වැඩක් නැහැනේ. අන්න ඒ වගේ ඉඳා දැන් මොකද කරන්නේ? මෙන්න මේ බරයි කියන්නේ W කියලා ගන්නවා බර. එතකොට X කියලා ගන්නේ මාක්ස් ටික. බර අනුව මාක්ස් එක WX කියලා දෙන්නට වෙන වෙනම හොයන්නේ. එතකොට බලන්න 3යිනේ. 3 වරක් 76 මෙතන 228යි. දෙවරක් 46 මෙතෙන්ට 92යි. එක්වරක් 70 මෙයාට 70යි. එතකොට අනිත් ගත්ත මදුරංග ගත්ත මොකද වෙන්නේ?
එයාගේ ඉංග්‍රීසි වලට මැත්ස් වලට තියෙන 56යි. 56 ගුණ වෙන්න ඕනේ මොකෙන්ද? ඒ 56 කියන එක ගුණ වෙන්න ඕනේ මේ බරෙන්ම තමයි. බර තියෙන්නේ 3යි. එතකොට 3 වර 56 කියන්නේ 168යි. ඊට පස්සේ ඉංග්‍රීසි වලට දෙවරක් 71 142යි. ඒ විදිහට අපි ඒ ටික ගන්නවා. හරි. එතකොට දැන් මොකද වෙන්නේ? මෙතන සාමාන්‍ය ලකුණු එකතුව නම් ආවේ දෙන්නගෙම සමානයි 192යි කියලා ආවේ. දැන් බර තියලා ගත්තාම එකතු කරාම මොකද වෙන්නේ? මෙයාට 390ක් තියෙනවා. මෙයාට 375ක්. එතකොට සාමාන්‍යගේ ගන්නේ කොහොමද? සාමාන්‍යගේ ගන්නේ බරවල මුළු එකතුව 6යි. කියන්නේ බර තියලා තියෙන්නේ 3යි 2යි 1යි විදියටනේ. 6. එතකොට ඒ 6ෙන් බෙදනවා. එහෙනම් 390 6ෙන් බෙදුවහම අපිට මෙයාගේ 65 තමයි එයාගේ සාමාන්‍ය. මේ සාමාන්‍ය කියන්නේ මෙතන තියෙන weighted mean එකක්. නිකම්ම mean නෙමෙයි. මෙයාගේ 62.5යි. 375ෙන් බෙදුවහම. ඉතින් සාමාන්‍ය විදිහට ගත්තොත් තිබ්බේ කොහොමද? mean එක තිබ්බේ 64 දෙන්නගෙම. දැන් weighted mean එක ගත්තොත් දිල්ෂාන් 65යි මధుරංග 62.5යි. එහෙනම් 65 කෙනාව තෝරගන්න පුළුවන් මෙතෙන්දී. කියන්නේ වැඩිපුර බරක් අපි දෙනවා මැත්ස් වලට. අන්න එහෙම වැඩි බරක් තියෙන මැත්ස් වල හොඳ කෙනා අනිත් දෙකත් සලකන යම් මට්ටමකින් සලකලා ගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන් ඉතින් මේ බර තැබීම වෙන්නේ ඒ කාරණේ කොච්චර වැදගත්ද කියන එක මත තමයි මෙතන අගයන් තීරණය වෙන්නේ. ඒක කරන කෙනා. එතකොට ඔය විදිහක තමයි අපි weighted mean කියලා කියන්නේ. ඉතින් weighted mean වලට අපිට සූත්‍රයක් කොහොමද හදාගන්නේ? අපි දන්න මොකද්ද? කරේ මොකද්ද? බරෙන් අදාළ ලකුණු ගන්න. ඒ කියන්නේ බර කියන්නේ W. මෙතන තියෙන W කියන එක ලකුණු ගන්න කියන්නේ x. W ගුණ කිරීම x තමයි WX කියලා අපි හොයාගත්තේ. එතකොට මෙන්න පළවෙනියට W1 x1. ඒ කියන්නේ මුල්ම මැත්ස් වලට අදාළව. හරි. ඊට පස්සේ ඉංග්‍රීසි ගත්තොත් WX. එතකොට WX කියන ගුණිතය මෙහෙමයි. දෙවැනි එක ඒක අපිට W2 x2. මේකේ 3යි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඕන ප්‍රමාණයකට යන්න පුළුවන්. Wn xn දක්වා. ඒ කියන්නේ WX කියන තීරුවේ එකතුව කියන එකනේ ඔය ගන්නෙ. බෙදන්නේ මොකෙන්ද? මෙන්න මේකෙන් බෙදුවේ. ඒ කියන්නේ W වල එකතුවෙන් W1 W2 W3 ඒ විදිහට Wn දක්වා තියෙන ටික එකතුවෙන් බෙදනවා. එතකොට අන්තිමේදී කියන්න පුළුවන් කොහොමද? මෙන්න මේක WX තීරුවේ එකතුව සිග්මා WX. W තීරුවේ එකතුව සිග්මා W. ඕකෙන් අපි හොයනවා. ඉතින් මෙතෙන්දී දෙන්නගේ දත්තවලට වෙන වෙනම මේ සූත්‍රය දාන්න ඕන. වෙන වෙනම හොයලා අගය කියන්නේ දෙන්නට වෙන වෙනම x බා දෙකක්. ඒ කියන්නේ mean දෙකක් හොයන්න ඕන. දෙන්නගේ ඒ කියන්නේ මේ ඇවරේජ් දෙක කම්පෙයාර් කිරීම තමයි අපි මෙතෙන්දී කරේ. කොහොම නැත්නම් මේ weighted mean කියන එක පාවිච්චි කරන්නේ යම් කිසි මෙන්න මේ වගේ අවස්ථාවල. ඒ කියන්නේ යම් කිසි කරුණකට තියෙන අගයට වඩා ඒකට බරකුත් දෙන්න ඕන. වැඩි බර තැබීමක්. ඒ කියන්නේ තියෙන ඒවයින් යම් දත්තවලට වැඩි වැදගත්කම දෙන්න ඕන තැන්වලදී අපි weighted mean කියන එක පාවිච්චි කරනවා. හරි. ඉතින් mean කියන දෙයට සම්බන්ධව අපිට කතා කරන්න තියෙන ওই ටික. එතකොට අපි මේ central tendency එකේ mean weighted mean කියන ඒවා කතා කරානේ. තව අපිට කතා කරන්න තියෙනවා median සහ mode. ඒවා අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු. එතකොට අනිත් එක තමයි
මීන් එක අපි කතා කරා සාමාන්‍ය ඩේටා සෙට් එකකට. ඒ කියන්නේ ඩිස්ක්‍රීට් තියෙන විතරයි. ඒ වගේම ක්ලාස් ඉන්ටර්වල් වගේ ගෲප් බෙදපුවට. සාමාන්‍ය weighted mean එක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඩිස්ක්‍රීට් ඩේටා වලට විතරයි. මේක අර ක්ලාස් විදියට තියෙන ඒවට weighted mean කියලා එකක් කතා කරන්නේ නැහැ. මේක සාමාන්‍ය අගයන් තියෙන ඒවට විතරක් ක්ලාස් ඉන්ටර්වල් ඒවට ගන්නේ නැති එකක්. හරි. ඔය ටික තමයි එතකොට මෙතෙන්දි කතා කරන් තියෙන්නේ. එහෙමනම් අපි මීඩියන් මෝඩ් ගැන අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු.